හරි. මෙතන ඉඳලා අපි පටන් ගන්නෙ අලුත් කොටස එන්තැල්පි. දැන් අපි ඊට කලින් කතා කරේ ශක්තිය කියන වචනය ගැන. අපි අද කතා කරනවා මේ ශක්තිය කියන වචනය සහ එන්තැල්පි කියන වචනය අතර තියෙන වෙනස මොකක්ද? හරි. ඇත්තටම එන්තැල්පි කියලා කියන්නේ ශක්තියක්ම තමයි. හැබැයි නිකම් ශක්තිය කියනවට වඩා එන්තැල්පි කියලා කියනකොට ඒකේ වෙනසක් තියෙනවා. ඒ වෙනස මොකද්ද? එන්තැල්පි විපර්යාසය කියන්නේ මොකද්ද? ඒ එන්තැල්පි විපර්යාසය අනුව ප්‍රතික්‍රියාවක එන්තැල්පියේ ලකුණ මොකද්ද කියන කාරණා ගැන මෙතන ඉඳන් කතා කරනවා. හරි. එයාට අනුමතාවක් එන්තැල්පි. හරි. අද පයිසන් පොඩි ප්‍රශ්නයක් අහනවා ඔයාලට. හිතන්න මෙන්න මේ මම ප්‍රතික්‍රියා දෙකක් සිදු කරනවා. කාබන් කියන එක ඔක්සිජන් එක දහනය කරනවා. කාබන් ඩයොක්සයිඩ් හදන ප්‍රතික්‍රියාව. මෙන්න මේ කාබන් දහ O2 හැදෙනවා CO2 කියන එක. මෙන්න මේ ප්‍රතික්‍රියාව මම අවස්ථා දෙකක සිදු කරනවා. හොඳට බලන්න මොනවද මේ අවස්ථා දෙක කියන්නේ. පළවෙනි අවස්ථාව තමයි මෙන්න මේ වගේ භාජනයක් තුල මම ප්‍රතික්‍රියාව සිදු කරනවා. කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. මෙතන පිස්ටන් එකක් දාලා තියෙනවා. හරි. පැහැදිලිද? එතකොට මේක තුල දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්න කාබන් ඩයොක්සයිඩ් කියන වායුව හැදෙනවානේ. එතකොට මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් පවුල් සංඛ්‍යාව වැඩි වෙන්න මේ පිස්ටන් එක ඉරික උඩට යනවා. තව අවස්ථාවකදී මේ ප්‍රතික්‍රියාව මම මෙහෙම කරනවා. සංවෘත වීදුරු භාජන. මේක තුල කාබන් කියන එක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. දැන් මට කියන්න මෙන්න මේ A සහ B කියන අවස්ථා දෙක ගත්තාම මවුල සංඛ්‍යාව සමානයි, උෂ්ණත්වය සමානයි, හැමදේම සමානයි. හැබැයි මේ භාජන දෙකේ වෙනසක් තියෙනවා. මොකද මට කියන්නේ කැපිටල් A භාජනය සහ B භාජනයේ තියෙන වෙනස. ඒවන බලන්න උත්තර. මොකද A භාජනය ගත්තාම මොකද්ද නියත, B භාජනය ගත්තාම මොකද්ද නියත? මේවා මම කියලා දීලා තියෙනවා වායු පාඩම ගන්න. A භාජනය මොකද නියත? A භාජනය මොකද නියත? මං නියත මොකක්ද? එතන පිස්ටන් එකක් දාලා තියෙන්නේ. ඒතකොට මේ පිස්ටන් එක උඩ පල්ලෙහා යනවා. හරියටම හරි. මොකද වෙන්නේ? මෙතනදී පීඩනය නියත වෙලා තියෙනවා. බාහිරින් කියනවා වායුවල පීඩනය. එහෙනම් ඇතුලේ වායුවල පීඩනයට වඩා වැඩි වෙච්ච ගමන් මේ පිස්ටන් එක උඩට යනවා. දෙපස පීඩන සමානව නැතු. එහෙනම් මේ පළවෙනි අවස්ථාවේ පීඩනය නියතව තියාගෙන තමයි පරීක්ෂණය සිද්ධ කරලා තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? B කියන අවස්ථාව. හරි. මේක මොකද නියත වෙලා තියෙන්නේ? V නියතයි. මේකේ P නියතයි. මට කියන්න සාමාන්‍යයෙන් අපි පරීක්ෂණයක් කරන්නේ මේ දෙකේ වඩා සුදුසු වඩා ආරක්ෂාකාරී වෙන්නේ පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව. A ද B ද? වඩා සුදුසු වෙන්නේ A ද B ද? A අවස්ථාව. ඇයි? B අවස්ථාවේ පරිමාව නියතව තියාගෙන මේ පරීක්ෂණය කරනකොහම බලන්න වෙන්නේ මොකද කියලා. මේක ඇතුලේ පීඩනය කොහොමද වැඩි වෙනවනේ? පරිමාව නියතයි. පරිමාව වැඩි කරගන්න විදිහක් නැහැ. එහෙනම් පීඩනය වැඩි වෙන්න එක්තරා අවස්ථාවක මේ භාජනය පුපුර වෙනවා. හැබැයි මේකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. පිස්ටන් එක දාලා තියෙන නිසා පීඩනය වැඩි වුණොත් මේ පිස්ටන් එක උඩට තාලු කරනවා. දෙපස පීඩන සමාන වෙනවා. පැහැදිලිද? එහෙනම් දැන් තේරෙන්න ඕන මේ වගේ ප්‍රතික්‍රියාවක් පරීක්ෂණාත්මකව සිද්ධ කරද්දී වඩා සාධාරණ එහෙම නැත්නම් වඩා සුදුසු වෙන්නේ වඩා ආරක්ෂාකාරී වෙන්නේ නියත පරිමාවකදී ශක්ති විපර්යාසයක් හොයන එක නෙමෙයි නියත පීඩනයකදී ශක්ති විපර්යාසයක් හොයන එක. තේරුණාද ඒ කාරණේ? මොකද මම මේ නෝට් එකට දෙන්නේ නැහැ. හරි. පැහැදිලිද? නියත පීඩනයේදී මනිනු ලබන ශක්ති විපර්යාසයට අපි අලුතෙන් නමක් දෙනවා එන්තැල්පිය. එහෙනම් එන්තැල්පිය සහ ශක්තිය කියන දෙකේම එකම දේ තමයි තියෙන්නේ. මොකද තියෙන වෙනස? ශක්තිය කියවොත් අපිට ඕනම් පීඩනයකදී බයින්න පුළුවන්. ඕනෑම උෂ්ණත්වයකදී කරගන්න පුළුවන්. තේරුණාද? හැබැයි එන්තැල්පියේදී මොකද වෙලා තියෙන්නේ? පීඩනය නියතව තියාගෙන නියතගයක තියාගෙන තමයි මේ ප්‍රතික්‍රියාවට දාන ශක්ති විපර්යාසය මනින්නේ. තේරුණාද? ඒ නිසා අපි කවුරුහරි යමුත් එන්තැල්පිය කියන්නේ මොකද්ද කියලා මට කියන්න පුළුවන් සරලවම නියත පීඩනයකදී මනිනු ලබන ශක්ති විපර්යාසය ඒ ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය කියලා. හරි. තේරුණාද?
ලියන්න හිතවුවත් දාලා මේ එන්තල්පියට අපි දානවා සංකේතයක්. ඒකත් අපි ලියාගමු මාතෘකාව ගාව ඉන්න. අපි ලියන්නේ එන්තල්පි කියලා වරහන් ඇතුලේ දාගෙන කැපිටල් H. කැපිටල් H කියලා දාන්නේ එන්තල්පිය සමග. ලියන්න හිත. කිසියම් ප්‍රතික්‍රියාවක් කිසියම් ප්‍රතික්‍රියාවක නියත පීඩනයකදී මනිනු ලබන ශක්ති විපර්යාසය එම ප්‍රතික්‍රියාවේ එන්තල්පිය ලෙස හඳුන්වනු ලැබේ. එම ප්‍රතික්‍රියාවේ එන්තල්පිය ලෙස හඳුන්වනු ලැබේ. හරි එහෙනම් එන්තල්පිය කියන්නේ නියත පීඩනයේදී මනින ශක්ති විපර්යාසය. එහෙනම් මේක තමයි රූප සටහන. අදින්නේ මේවා. මේ වැඩ ගන්න ඕනේ. කාබන් කියන එක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් කියන එක හදනවා. පීඩනයේ නියත වෙලා තියෙනවා. අපි හිතමු කාබන් කියන එක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හදන ප්‍රතික්‍රියාව තාපදායක. ඒ කියන්නේ බාහිර පරිසරයට තාප ශක්තිය නිදහස් වෙනවා. අපි හිතමු නිදහස් වෙන තාප ශක්තිය Q. මෙච්චර තාප ශක්තිය තමයි නිදහස් වෙන්නේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පිය Q කියලා කියනවා. ශක්ති විපර්යාසය Q කියලා කියනවා. හොඳට හිතලා කියන්න මෙන්න මේ Q වල අගේ වෙනස් කරන්න පුළුවන් මොනව වෙනස් කරොත් වෙන විදිහකට කියනවනම් මම මේ අහන්නේ එන්තල්පිය කියන එක අදාපෝකට සාධක මොනවද කියලා. හරි මොනවද? Q වෙනස් වෙන්නේ මොනව වෙනස් කරොත්? ඉක්මනට උත්තර දෙන්න ඕන. හරියටම හරි. එක මවුල සංඛ්‍යාව මොකද අපි යොදාගෙන කාබන් මවුල සංඛ්‍යාව වෙනස් කරන්න Q කියන එක වෙනස් වෙනවා. තව හරි. දෙවෙනි කාරණේ. දැන් මෙතන බාහිර පීඩනය අභ්‍යන්තර පීඩනයට සමාන වෙනවා කියලා කියවනේ. මේ දෙපස පීඩන සමාන වෙනකන් තමයි මේ පිස්ටන් එක උඩ පල්ලෙහාට යන්නේ. එතකොට මම මෙහින් වැඩි පීඩනයක් යෙදුවොත් යෙදෙන ශක්තිය බාහිර පරිසරයට නිදහස් වන ශක්තිය සාපේක්ෂව වෙනස් වෙනවා. වැඩි වෙනවා. හරිද? එහෙනම් නියතව තියාගන්න නියතව පවත්තා පීවල අගය මත අදාළව. කොහොමද පීඩනය නියතයි. මොකද එන්තල්පිය කියලා කියන්නේ නියත පීඩනයේදී මනින ශක්ති විපර්යාසයක්. ඒ නියතව තියාගෙන පීඩනයේ අගේ වෙනස් වෙද්දී එන්තල්පිය අගේ වෙනස් වෙනවා. හරියටම හරි. තුන්වෙනි කාරණය උෂ්ණත්වය. බාහිර පරිසරයේ තියෙන උෂ්ණත්වය මේ අභ්‍යන්තරීය උෂ්ණත්වයට සමානයි කියලා ගන්න. තේරුණාද? හරි. දැන් මම මේක රත් කරේවා සිසිල් කරේවා නැති නිසා. දැන් මම මේ උෂ්ණත්වය වෙනස් කරොත් එහෙම ප්‍රතික්‍රියාවෙන් පිටවන තාප ශක්ති විපර්යාසය වෙනස් වෙනවා. තේරුණාද? එහෙනම් මෙන්න මේ බාහිර පරිසරය එහෙම නැත්නම් මේ පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙන උෂ්ණත්වය මත මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය වෙනස් වෙනවා. එහෙනම් මම කාරණා තුනක් කියවයි තමයි ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය අදාපෝ තියෙනවා. මොනව මතද? මවුල සංඛ්‍යාව මත, නියතව තියාගෙන පීඩනය මත, නියතව තියාගෙන උෂ්ණත්වය මත. මේ වෙලාවේ තියෙන උෂ්ණත්වය මත. සහ මොනවාද? හරි මේවයි ළමයි. බහුරූපී ආකාරයේ මතත් හදාපොත්. හිතන්නකො මෙහෙම. ඇත්තට හොඳයි වල. කාබන් කියන කෙනා ගත්තාම කාබන් වල බහුරූපී අවස්ථා 3-4ක් විතර අපි කතා කරනවානේ. එකක් දියමන්ති, අනිත් එක මිනිරන්. දියමන්ති කියන කෙනා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හදනකොට සිද්ධ වෙන ශක්ති විපර්යාසයයි මිනිරන් කියන කෙනා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හදනකොට සිදුවන ශක්ති විපර්යාසයයි එකිනෙකට වෙනස්. සමාන මවුල සංඛ්‍යා ගත්තා එකම පීඩන සහ එකම උෂ්ණත්ව පාවිච්චි කරා යොදා ගන්න කාබන් කියන කෙනාගේ බහුරූපී අවස්ථාව වෙනස් වෙලා තියෙන නිසා ප්‍රතික්‍රියාවේ ශක්ති විපර්යාසය ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය වෙනස් වෙනවා. එහෙනම් අපිට තව කාරණයක් කියන්න පුළුවන් මොකක්ද? බහුරූපී අවස්ථාව. එහෙනම් මේ බහුරූපී අවස්ථාව වෙනස් වෙනකොට මොකක් වෙනවද? ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය වෙනස් වෙනවා. තව මොනවද?
පදාර්ථ ප්‍රමාණය මත. ඒක තමයි අපි අදහස් කරලා තියෙන්නේ මෞල සංඛ්‍යාව කියන එකේ. තව මොනවද? හරියටම හරි සාන්ද්‍රණය මත. දැන් මේක නම් ඝණයක් නේ. හැබැයි අපි ද්‍රව අවස්ථාවේ තියෙන කෙනෙක් ගත්තොත් එහෙම ඒ ද්‍රව අවස්ථාවේ තියෙන කෙනාගේ ද්‍රාවණයේ සාන්ද්‍රණය වෙනස් වෙන්න මොකක් වෙනවද? ඒ ප්‍රතික්‍රියාවෙන් පිටවන ශක්ති විපර්යාසය. ඒ ප්‍රතික්‍රියාව හා සම්බන්ධ ශක්ති විපර්යාසය වෙනස්. දැන් උදාහරණයක්. අපි අම්ලයකුයි බෂ්මයකුයි කලවම් කරනවා කියලා හිතන්න. සාමාන්‍යයෙන් අම්ලය බෂ්මය එකතු කරද්දී සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තාවදායකයි. අපි ඔක බීකර් එක නම් කරන්නේ බීකරේ රත් වෙන. හරි. සාන්ද්‍රණයේ ගොඩක් වැඩි අම්ලයක් සහ ගොඩක් වැඩි බෂ්මයක් එකට මිශ්‍ර කරොත් පිටවන තාප ප්‍රමාණය වැඩි. එහෙනම් අපිට පැහැදිලිව තේරෙනවා සාන්ද්‍රණය කියන කාරණේ වෙනස් වෙනකොට ප්‍රතික්‍රියාවේ ශක්ති විපර්යාසයෙන්ම නැත්නම් එන්තල්පිය වෙනස් වෙනවා. එහෙනම් එන්තල්පිය සඳහා බලපාන ඊළඟ කාරණේ තමයි මොකද්ද? සාන්ද්‍රණය. මෙන්න මේ පහ විතරයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් ප්‍රතික්‍රියාවක එන්තල්පිය කියලා කියන්නේ නියත පීඩනයේදී පනින ශක්ති විපර්යාසය. තේරුණාද? ඒ එන්තල්පිය රඳා පවතින සාධක පහක් තියෙනවා. ඒ තමයි භාවිතා කරන මෞල සංඛ්‍යාව මත, නියතව තියාගෙන පීඩනය මත, පවතින උෂ්ණත්වය මත, ප්‍රතික්‍රියකවල බහුරූපී අවස්ථාව මත සහ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය මත. තේරුණාද මෙතන ගන්න? පැහැදිලිද? මම උත්තර දෙන්න. ඉස්සරහට. හරි. ලියන්නද? කිසියම් ප්‍රතික්‍රියාවක එන්තල්පිය පහත දැක්වෙන සාධක මත වෙනස් වේ. පහත දැක්වෙන සාධක මත වෙනස් වේ. හරි. ඊළඟ සාධක පහ ඉලක්කමින්ම මතක තියාගන්න. සාධක පහක් තියෙනවා. MCQ වල එන්න පුළුවන් නේ උත්තර පහක් තියෙන්නේ. හරි. ඊළඟ අංක 1 ප්‍රතික්‍රියක මෞල සංඛ්‍යාව. 1 ප්‍රතික්‍රියක මෞල සංඛ්‍යාව. ප්‍රතික්‍රියක මෞල සංඛ්‍යාව. 2 පළවෙනි ප්‍රතික්‍රියක මෞල සංඛ්‍යාව 2 නියතව තබා ගන්නා පීඩනයේ අගය මත. දැන් පීඩනය කොහොමද නියතයි එන්තල්පි කියද්දී ඒ නියතව තියාගන්න අගය කීයද? නියතව තබා ගන්නා පීඩනයේ අගය. නියතව තබා ගන්නා පීඩනයේ අගය මත. හරි. 3 පවතින උෂ්ණත්වය මත. පවතින උෂ්ණත්වය මත. පවතින උෂ්ණත්වය මත. 4 ප්‍රතික්‍රියකවල බහුරූපී අවස්ථාව මත. දැන් සෝඩියම් කියන එක නාගත්තොත් HCl එක ප්‍රතික්‍රියා කරද්දී සෝඩියම් ඝනය පාවිච්චි කරොත් ප්‍රතික්‍රියාවේ එන්තල්පිය වෙනස්. සෝඩියම් ගෑස් කියන එක නැත්නම් සෝඩියම් ද්‍රවය අපි හදලා පාවිච්චි කරොත් එහෙනම් ප්‍රතික්‍රියාවේ එන්තල්පිය වෙනස්. ප්‍රතික්‍රියකවල බහුරූපී අවස්ථාව මත. අන්තිම එක ප්‍රතික්‍රියක ද්‍රවයක් ලෙස පවතී නම් එහි සාන්ද්‍රණය මත. ප්‍රතික්‍රියක ද්‍රවයක් ලෙස පවතී නම් එහි සාන්ද්‍රණය මත. වායුවක් සඳහන් කරනවා ගැලපෙනවා මොකද සාන්ද්‍රණය ගන්න පුළුවන්. ඝනයේ සාන්ද්‍රණයක් කතා කරන්නේ. දැන් ගිය සතියේ උගන්වපු පොඩි තේරුණා නම් මම මේක උත්තරේ දෙන්න. එන්තල්පිය කියන්නේ ඝටනා ගුණයක්ද විත්ති ගුණයක්ද? හිතලා කියන්න. එන්තල්පිය කියන්නේ ඝටනා ගුණයක්ද විත්ති ගුණයක්ද? හරි හොඳයි. කොහොමද? එන්තල්පිය කියන්නේ විත්ති ගුණය. හරි. මොනවද අපි විත්ති ගුණ කියලා කිව්වේ? ගනු ලබන පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින ගුණ. ඒ කියන්නේ ගනු ලබන පදාර්ථ ප්‍රමාණය වෙනස් කරොත් මේ සාධකය වෙනස්. මේ එන්තල්පි කියන සාධකය වෙනස් වෙනවා මෞල සංඛ්‍යාව වෙනස් වෙනවා. මෞල සංඛ්‍යාව කියන්නේ පදාර්ථ ප්‍රමාණය මනින එක. ඒ වුණා දේනම් ගනු ලබන පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙනකොට එන්තල්පි කියන සාධකය වෙනස් වෙන නිසා මට කියන්න පුළුවන් එන්තල්පි කියන්නේ විත්ති ගුණය. ලියන රතු කැණේ තරුවක් දාලා එන්තල්පිය විත්ති ගුණයක් වේ. එන්තල්පිය විත්ති ගුණයක් වේ.
එන්තැල්පිය විත්ති ගුණයක්. හරි. දැන් මම කියන්නේ එන්තැල්පි ඒකක මොනවද කියලා බලන්න. මොකද එන්තැල්පි ඒකක? දැන් කියපු දේවල් වලට අනුව උත්තර දෙන්න පුළුවන් වෙනවා. ගණක දේවල් හරියට තේරුණා. හරියටම හරි. ජූල්. හරි එන්තැල්පි ඒකක ජූල්. හැබැයි ජූල් වලින් ගත්තොත් ලැබෙන ඉලක්කම ගොඩක් වැඩි. දැන් ඒ කියන්නේ අපි මේ කෙමිස්ට්‍රි වලදී අපිට හම්බෙන ප්‍රතික්‍රියාවල එන්තැල්පියන් ගත්තාම මේක ජූල් වලින් ප්‍රකාශ කරනවට වඩා කිලෝ ජූල් වලින් ප්‍රකාශ කරන එක ලේසි. ඒ නිසා අපි කියනවා එන්තැල්පි ඒකකය කිලෝ ජූල් කියලා. තේරුණාද? හරි එහෙනම් එන්තැල්පි ඒකක කිලෝ ජූල්. තව වචනයක් අපිට හම්බ වෙනවා මෞලික එන්තැල්පිය. තවත් වචනයක් අපිට හම්බ වෙනවා සම්මත එන්තැල්පිය. මේ ශක්ති විද්‍යාව කියන පාඩම ළමයි නිකන් අර සැලඩ් එකක් වගේ වචන ගොඩක එකතුවක් තියෙන්නේ. මේ වචන ටික හරියට තේරුම් කරලා බේරලා ගත්තේ නැත්නම් පැටලෙනවා හොඳට. නිසා මේ වචන වෙන් කරලා හොඳට උරුම දාන්න. එතකොට තියෙන්නේ ලස්සනට උඩට යන ඕන ගානක් හදන්න. එන්තැල්පි ඒකක කිලෝ ජූල්. එන්තැල්පි කියන්නේ මොකක්ද කියන එක දාන්න. මොන දැන් තව වචනයක් තියෙනවා මෞලික එන්තැල්පි. මේක හරි සරලයි. හැමතිස්සෙම අපි මොනවා හරි අලුතෙන් දෙයක් ඉගෙන ගන්නකොට පරණ දෙයකට ආදිශ කරලා ඉගෙන ගන්න. ඒක හරි ලේසි. ස්කන්ධය මෞලික ස්කන්ධය. ස්කන්ධය මනින සම්මත ඒකකය කිලෝග්‍රෑම්. එහෙනම් මෞලික ස්කන්ධය මනින සම්මත ඒකකය මෞලයට කිලෝග්‍රෑම්. ඒ කියන්නේ මෞලයක ස්කන්ධය කීයද කියලා යහන. එහෙනම් එන්තැල්පිය මනින ඒකකය කිලෝ ජූල්. එහෙනම් මෞලික එන්තැල්පිය මනින ඒකකය මොකක්ද වෙන්නේ? හරියට මෞලික කිලෝ. අපි මේ කිලෝ කියන කෑල්ල ගත්තේ ජූල් වලින් ප්‍රකාශ කරොත් ලැබෙන ඉලක්කම ලොකුයි. කිලෝ ජූල් කියලා ගත්තම පොඩි ඉලක්කමක් ලැබෙනවා. ඒ නිසා කිලෝ ජූල් කියන එක පාවිච්චි කරනවා. එහෙනම් එන්තැල්පි එකක කිලෝ ජූල් මෞලික එන්තැල්පි එකකය මෞලික කිලෝ ජූල්. ඔයාලා කියනවා එන්තැල්පි කියලා කියන්නේ විත්ති ගුණය. මම අහනවා මෞලික එන්තැල්පි කියන්නේ මොන ගුණයක්ද? විත්ති ගුණයක්ද ගණනා ගුණයක්ද? මෞලික එන්තැල්පි. හරි නියම හොඳට තේරලා තියෙනවා. එන්තැල්පිය විත්ති ගුණය මෞලික එන්තැල්පිය ගණනා ගුණය. හරි පැහැදිලි නේද මෙතන එක අපි ඊළඟට මේක පාවිච්චි කරමු බලමු මොකද මේ සම්මත එන්තැල්පිය කියන්නේ. මෙතන එක තේරුණාද? හරි එහෙනම් හිතන්න දාලා එන්තැල්පියේ ඒකක කිලෝ ජූල් වන අතර එන්තැල්පියේ ඒකක කිලෝ ජූල් වන අතර එන්තැල්පියේ ඒකක කිලෝ ජූල් වන අතර මෞලික එන්තැල්පියේ ඒකකය මෞලයට කිලෝ ජූල් වේ. මෞලික එන්තැල්පියේ ඒකකය මෞලයට කිලෝ ජූල්. එන්තැල්පි ඒකකයේ කිලෝ ජූල් වන අතර මෞලික එන්තැල්පි ඒකකයේ මෞලයට කිලෝ ජූල්. රතු බෑනේ තරු එක කරන් දාලා එන්තැල්පිය විත්ති ගුණයක් වුවද එන්තැල්පිය විත්ති ගුණයක් වුවද එන්තැල්පිය විත්ති ගුණයක් වුවද මෞලික එන්තැල්පිය ඝටනා ගුණයක් වේ. මෞලික එන්තැල්පිය ඝටනා ගුණයක්. එන්තැල්පිය විත්ති ගුණයක් වුවද මෞලික එන්තැල්පිය ඝටනා ගුණයක් වේ. මම හිතන්නේ මෙතන එකක් පැහැදිලි ඇති. හරිම වැදගත් මෙන්න මේ වචනේ. සම්මත එන්තැල්පිය. හරි මොකද සම්මත එන්තැල්පිය කියන්නේ? හරි මේ බලන්න දැන් එන්තැල්පිය කියන කෙනා රඳාපවතින සාධක ටික තමයි මේ. පවුල් සංඛ්‍යා පදාර්ථ ප්‍රමාණය මත රඳාපවතිනවා. පියතෝ තියාගෙන පීඩනය යගේ මත රඳාපවතිනවා. පවතින උෂ්ණත්වය මත, බහුරූපී අවස්ථාව මත, සාන්ද්‍රණය මත. හරි. මෞලික එන්තැල්පිය කියන කෙනා රඳාපවතින සාධක මේ පහවද නැත්නම් අපිට මොකක් අයින් කරන්න පුළුවන්? මෞලික එන්තැල්පිය. මෞලික එන්තැල්පිය කිව්වොත් ගණු ලබන පදාර්ථ ප්‍රමාණය මත රඳාපවතින්නේ ඝටනා ගුණයක් නේ. එහෙනම් මෞල සංඛ්‍යාව මත රඳාපවතින්නේ නැහැ. එහෙනම් මෞලික එන්තැල්පිය රඳාපවතින්නේ කවුරු මතද? නියතව තියාගෙන පීඩනය මත, උෂ්ණත්වය මත, බහුරූපී අවස්ථාව සහ සාන්ද්‍රණය මත.
මෙතන යම් කියන්නේ මෞලික එන්තැල්පි කියන සාධකය මේ මෞලික එන්තැල්පි කියන කාරණය රඳාපවතින සාධක පහක් නැහැ හතරයි තියෙන්නේ. ඒ තමයි නියතව තියාගෙන පීඩනය මත, උෂ්ණත්වයේ මත, බහුරූපී අවස්ථාව මත සහ සාන්ද්‍රණය මත. තේරුණාද? දැන් බහුරූපී අවස්ථාව කියන එක ගැන අපි ලොකුවට වද වෙන්න ඕනේ නැහැ. ඒකට හේතුව අපි ප්‍රතික්‍රියාවක් ලියද්දී ඒ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා කළ භෞතික අවස්ථාව නිරූපණය කරනවා. බහුරූපී අවස්ථා කිහිපයක් තියෙනවා නම් බහුරූපී අවස්ථාවක් ලියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙහෙම. දැන් වෙනදාට අපි ලියුවේ කාබන් ගණය ගන්න O2 gas හැදෙනවා CO2 gas කියලා. අපි එන්තැල්පි වලදී මෙහෙම නෙවෙයි ප්‍රතික්‍රියාව. කාබන් වල කවුද? දියමන්ති නම් දියමන්ති. ගන්න O2 gas හැදෙනවා CO2 gas කියලා. එහෙනම් බහුරූපී අවස්ථාව ගැන අපිට ලොකුට වද වෙන්න දෙයක් නැහැ. මොකද ප්‍රතික්‍රියාව ලියපුවාම බහුරූපී අවස්ථාව පැහැදිලිව පේන නිසා. පැහැදිලිද? එහෙනම් මෙයා මත රඳාපවතින්නේ දැන් කියලා මම අයින් කරගන්න. මෙයා ප්‍රශ්නයක් නෙවෙයි. රඳාපවතින්නේ නෙවෙයි ගැටලුවක් නෙවෙයි. දැන් ගැටලුව තියෙන්නේ එන්තැල්පි ඉදිරිපත් කරද්දී මොකක් ගැනද? නියතව තියාගෙන පීඩනයගේ මත, පවතින උෂ්ණත්වයේ මත සහ සාන්ද්‍රණය මත. මෙන්න මේ කාරණා තුන නියතව තියාගන්නවා සම්මතයක් විදිහට. හරි. සම්මත එන්තැල්පි කියන වචනේදී අපි කියන්නේ නියතව තියාගෙන පීඩනය වායුවල පීඩන එකක් කරලා නියතව තියාගෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් කරලා සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයකට බහුල එකක් ලෙස තියාගන්නවා. තේරුණා? පැහැදිලිද? මේ තමයි සම්මත තත්ත්ව. මෙන්න මේ සම්මත තත්ත්ව යටතේදී මනිනු ලබන මෞලික එන්තැල්පියට අපි කියනවා සම්මත මෞලික එන්තැල්පිය. තේරුණාද? එහෙනම් සම්මත කියන වචනේ ඉන්නේ පීඩනයේ වායුවල පීඩන එකක් තියාගෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් තියාගෙන සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයකට බහුල එකක් තියාගත්තා. පැහැදිලිද? මේ අවස්ථා තුන තියෙනවා නම් මට යාට සම්මත එන්තැල්පිය කියන්න පුළුවන්. අපි ලබාගෙන තියෙන මෞලික එන්තැල්පිය නම් මට ඒකට සම්මත මෞලික එන්තැල්පිය කියලා කියන්න. අපි එන්තැල්පියට දාන සංකේතයේ H සම්මත එන්තැල්පියට දාන සංකේතයේ මෙන්න මෙහෙම බිඳුවක් වෙන මේකට තවල දාන්න. මේ තියෙන සම්මත එන්තැල්පිය මේ තියෙන ඉන්න. තේරුණාද මේ දෙන්න එකක් එහෙනම්? පැහැදිලිද? මෙතන හරි වැදගත් කාරණයක් තියෙනවා මම කියන්නම්. මෙතන නිකන් තේරුණාද කියන්නේ? සම්මත මෞලික එන්තැල්පිය කියන එකට හරි ගැටලුවක් නැහැ තේරුණා තියෙනවා. මෙන්න මේකයි අපිට එන ගැටලුව. අපි වායු පාඩම ඉගෙන ගන්නකොට සෙල්සියස් අංශක බිඳුව සහ වායු වල පීඩන එක කියලා වචනයක් ඉගෙන ගන්නවා. මෙතනදී අපි ඉගෙන ගන්නවා සෙල්සියස් අංශක 25යි වායු වල පීඩන 1යි ඝන ඩෙසිමීටරයට පවන 1යි කියලා වචන. මේ මොකද මේ? සෙල්සියස් අංශක බිඳුව සහ වායු වල පීඩන එකක් කියන්නේ මොකක්ද? ඒකට අපි වචනය නමක් කියනවා. මොකද මේක කියන්නේ? මේ තියෙන්නේ සාඋපි සම්මත උෂ්ණත්ව පීඩන. මේ මොනවද? මේකට සම්මත උෂ්ණත්වය කියනවද? නැහැ. මේ තියෙන්නේ සම්මත තත්ත්ව. තේරුණාද? සම්මත තත්ත්ව කියන උෂ්ණත්වය 25යි සම්මත උෂ්ණත්වය කියන උෂ්ණත්වය 20. මේ දෙක පටලවා ගන්න බෑ ගොඩක් තමයි මේක පටලවා ගන්න. හරි. ක්ලියර් මෙහෙම තරවක් දාලා අපි අනුමාත්‍රකාව කියලා කියනවා. එයාගෙන අනුමාත්‍රකාව සම්මත මෞලික එන්තැල්පිය. සම්මත මෞලික එන්තැල්පිය. ඒක දාන සංකේතයේ H බිඳුව ලියලා කවදා. සම්මත මෞලික එන්තැල්පිය. හරි. මොකක්ද එහෙනම් සම්මත මෞලික එන්තැල්පිය කියලා කියන්නේ? පීඩනයේ වායුවල පීඩනයේ එකක් විදිහට උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25ක් විදිහට සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට බහුල එකක් විදිහට තියාගෙන මනිනු ලබන මෞලික එන්තැල්පියට කියනවා සම්මත මෞලික එන්තැල්පිය. ලියන්න. පීඩනයේ ලෙස එකයි ATA එකයි කියන වායුවල පීඩන එකයි දෙක පැස්කල් වලින් ගත්තොත් 1.3 10 5යි පැස්කල්. බලන්න බලලා
පීඩනය ලෙස 1යි ATM ඒ කියන්නේ වායු වල පීඩන 1යි පරණක 1.1 මුල් කිරීම sorry 1.0 කියන්නේ 1.0 මුල් කිරීම 10 pascal කමාවා උෂ්ණත්වය ලෙස सेल्सियस अंशක 25ක්ද උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 25ක්ද සාන්ද්‍රණය ලෙස ඝන ඩෙසිමීටරයට මවුන එකක ප්‍රමාණයක්ද ඝන ඩෙසිමීටරයට මවුල එකක ප්‍රමාණයක්ද සාන්ද්‍රණය ලෙස ඝන ඩෙසිමීටරයට මවුල එකක ප්‍රමාණයක්ද ලෙස මනිනු ලබන මෞලික එන්තැල්පිය ලියාගන්න සම්මත මෞලික එන්තැල්පිය පරණකලේ H සම්මත මේක අපි කියන්නේ සම්මත කියලා සම්මත ලෙස හඳුන්වනු ලැබේ. හරි අපි තන්නේ පැහැදිලි ඇති. තේරුණාද? හරි. එහෙනම් දැන් අපි ඉගෙන ගත්තා මොනවද කියලා සාරාංශ කරගොත් අපි ඉගෙන ගත්තා එන්තැල්පි කියන්නේ මොකක්ද කියන එක. හරි එන්තැල්පි සඳහා බලපාන සාධක පහක් තියෙනවා. ඒ සාධක පහ මොනවද කියලා කතා කරා. ඊට පස්සේ අපි එන්තැල්පි කියන්නේ ඝටනා ගුණයද විත්ති ගුණයද කියන එක කතා කරා. ඊට පස්සේ මෞලික එන්තැල්පි කියලා වචනයක් ආවා. ඒක ඝටනා ගුණයද විත්ති ගුණයද කියන කතා කරා. ඊට පස්සේ සම්මත මෞලික එන්තැල්පියක් ගැන කතා කරා. දැන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ එන්තැල්පි විපර්යාසය. ලියන්න මාතෘකාවක් ප්‍රතික්‍රියාවක එන්තැල්පි විපර්යාසය. මේක සමහර විදිහට ප්‍රතික්‍රියාවක එන්තැල්පි විපර්යාසය. प्रतिक्रियावक एंथैल्पी विपर्यास प्रतिक्रियावक एंथैल्पी विपर्यास මේ බලන්න මේ ප්‍රතික්‍රියාවක් තියෙනවා ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙන එක තමයි ප්‍රතික්‍රියාවක් කියන්නේ. හරි අපි හිතමු කැපිටල් A තමයි ප්‍රතික්‍රියක එයා B කියන නම බවට පත් වෙනවා. මේක රසායනික ප්‍රතික්‍රියාවක් නේ. මේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මොකක් සිද්ධ වෙනවද? ඒ හා සම්බන්ධ ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවා. හරි. මට කියන්න මේකෙදි සිද්ධ වෙන ශක්ති වෙනස කොච්චරද කියලා හොයන්න නම් මොකද මම කරන්න ඕන? හිතලා බලන්න. මොකක් කරන්න හරි. මේ ප්‍රතික්‍රියාව හා සම්බන්ධ ශක්ති විපර්යාසය. ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට සිදුවෙන ශක්ති වෙනස හොයන්න මොකද මම කරන්නේ? හරි. මෙන්න මේකයි කරන්නේ. ශක්ති වෙනස එහෙම නැත්නම් ශක්ති විපර්යාසය සමාන වෙනවා ප්‍රතිඵලවල ශක්තියගේ එකතුවෙන් අඩු කරන්න ඕන ප්‍රතික්‍රියකවල ශක්තියකින්. ඒක නතු අපිට ඕන විදිහට කරන්න බෑ. සම්මතයක් විදිහට අපි කරන්නේ ප්‍රතිඵලවල ශක්තියගේ එකතුවෙන් ප්‍රතික්‍රියකවල ශක්තියගේ එකතුව අඩු කරලා දාන්න. පැහැදිලිද? එහෙනම් ශක්ති විපර්යාසය සමානයි ප්‍රතිඵලවල ශක්තියගේ එකතුවෙන් අඩු කරනවා ප්‍රතික්‍රියකවල ශක්තියගේ. මෙන්න මේකට අපි කියනවා මේ ප්‍රතික්‍රියාවේ ශක්ති විපර්යාසය කියලා. අවසාන ශක්තිය ආරම්භක ශක්තිය කරදොන. අවසාන ශක්තිය කියලා කියන්නේ මෙතන නම් ප්‍රතිඵලවල ශක්තිය අඩු කරනවා ප්‍රතික්‍රියාවල ශක්තිය. පැහැදිලිද? හරි. මේක අපි සංකේත පාවිච්චි කළොත් ශක්තියට අපි දාන්නේ අපි ශක්තිය කියන්නේ එනර්ජි නේ. ඒ නිසා අපි දාන්නේ කැපිටල් E කියන සංකේතය.
ශක්ති වෙනස නිසා අපි ඩෙල්ටා E කියන ලකුණ දානවා. ශක්ති වෙනස සමානයි ප්‍රතිපලවල ශක්තියින්ගේ එකතුව. එකතුව කියන එකට අපි දාන්නේ සිග්මා කියන සංකේතය. සිග්මා E ප්‍රතිපල. මොකද මේකේ තේරුම? ප්‍රතිපලවල ශක්තියින්ගේ එකතුවෙන් අඩු කරනවා සිග්මා E ප්‍රතික්‍රියක. අර එන ප්‍රතිපලවල ශක්තියින්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියකවල ශක්තියින්ගේ එකතුව අඩු කරපුවාම ඒ ප්‍රතික්‍රියාව හා සම්බන්ධ ශක්ති විපර්යාසය ලැබෙනවා. දැන් සරලයි. කොහොමද එන ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය? මෙතන ශක්ති විපර්යාසය වෙන්නේ. හිතන්න. එන්තල්පි විපර්යාසය. අපි සංකේත දාලා කියන්න පුළුවන්. ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය අපි එන්තල්පියට දාන්නේ h කියන ලකුණ. එහෙනම් එන්තල්පි විපර්යාසය එන්තල්පි වෙනසට අපි දාන්නේ ඩෙල්ටා h සමානයි ප්‍රතිපලවල එන්තල්පිගේ එකතුවෙන් අඩු කරන්න ඕන ප්‍රතික්‍රියකවල එන්තල්පිගේ සිග්මා h ප්‍රතිපල ඍණ සිග්මා h ප්‍රතික්‍රිය. හරි ඒ කියන්නේ ප්‍රතිපලවල එන්තල්පිගේ එකතුවෙන් අඩු කරලා දානවා ප්‍රතික්‍රියකවල එන්තල්පිගේ. හරි එතකොට අපිට මොකක් වෙනවද? ඒ ප්‍රතික්‍රියාවට අදාළ එන්තල්පි විපර්යාසය ලබා ගන්න. හරිද? එහෙනම් මේක අපිට හරි වැදගත් වෙනවා. මොකක් කරන්නද? ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය සොයන්න නිසා. පැහැදිලිද? තේරුණාද? හරි. දැන් අපි කතා කරා සම්මත එන්තල්පි කියලා වශයෙන්. දැන් මේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල කියන අයගේ එන්තල්පි විපර්යාසය නැත්නම් එන්තල්පි අගයක් මනින්නේ සම්මත තත්ත්වවලදී නම් මේ සමීකරණය පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට ලැබෙන්නේ සම්මත එන්තල්පි විපර්යාසය. දැන් මෙතන ලැබිලා තියෙන එන්තල්පි විපර්යාසය සම්මත එන්තල්පි විපර්යාසය කියනකොට ඩෙල්ටා H සම්මත සමානයි සිග්මා H සම්මත ප්‍රතිඵල ඍණ සිග්මා H සම්මත ප්‍රතික්‍රිය. පැහැදිලිද? මේ තියෙන එන්තල්පි විපර්යාසය ලැබෙන විදිහ මේ තියෙන ප්‍රතික්‍රියාවේ සම්මත එන්තල්පි විපර්යාසය ලබා ගන්න. මම හිතන්නේ මෙතන එකක් තේරෙනවා. අපි යමු මේක. ලියගන්න එක. කිසියම් ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය කිසියම් ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය පහත පරිදි ලබාගත හැකියි. කිසියම් ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය පහත පරිදි ලබාගත හැකියි. බලන්න මොකද ගන්න කියලා එහෙනම් මෙන්න මෙහෙමයි අපි ගන්නෙ. මොකද කරන්න ඕන මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය හොයා ගන්න ඕන නම් ප්‍රතිඵලවල තියෙන එන්තල්පි එකතුවෙන් අඩු කරන්න ඕන ප්‍රතික්‍රියාවල තියෙන එන්තල්පි එක. සමීකරණය කොහොමද ආවේ? ඩෙල්ටා H කියන එක සමානයි සිග්මා H ප්‍රතිඵල ඍණ සිග්මා H ප්‍රතික්‍රිය. හැබැයි මේ සමීකරණේ චුටි වෙනසක් තියෙනවා. හොඳට බලගන්න මොකද සිද්ධ වෙන වෙනස කියලා. අපිට ඇත්තටම ප්‍රායෝගිකව ප්‍රතික්‍රියකයක හරි ප්‍රතිඵලයක හරි එක්කෙනෙක් අල්ලගෙන යාගේ එන්තල්පිය පරීක්ෂණාත්මකව හොයන්න බෑ. හිතන්නකො මෙහෙම. අපි හිතුවොත් එහෙම කාබන් කියන එක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් කියන එක හදනවා. මට CO2 කියන කෙනාගේ එන්තල්පිය ගණනය කරන්න බෑ. එන්තල්පි පරීක්ෂණ මෙයාගේ එන්තල්පි කොච්චරක්ද කියන එක හොයන්න බෑ. ඒ කියන්නේ දැන් කවුරු හරි අහනවා මගේ ශක්තිය කීයද කියලා. ඒක මට මොකක් හරි උපකරණයක් මගේ ඇඟට සවි කරලා මගේ ශක්තිය හොයන්න බෑ. අන්න ඒ වගේ එකක් CO2 කියන කෙනාගේ ශක්තිය කීයද කියලා හොයන්න බෑ. තේරුණාද? අපි උපකල්පනයක් කරනවා මෙන්න මෙහෙම. කිසියම් මූලද්‍රව්‍යයක් පවතින ස්ථායීම අවස්ථාවේදී එයාගේ ශක්තිය බිඳුවයි කියලා හිතන්න. එයාගේ එන්තල්පිය බිඳුවයි කියලා හිතන්න. මොකේද එන්තල්පිය බිඳුවක් කියන්නේ? කිසියම් මූලද්‍රව්‍යයක් පවතින ස්ථායීම අවස්ථාව. කාබන් කියන මූලද්‍රව්‍යයේ එන්තල්පිය බිඳුවක් වෙනවා දියවන්ති කියන අවස්ථාව. ඔක්සිජන් කියන විනාගේ O2 ගෑස් කියන අවස්ථාවේදී එයාගේ එන්තල්පිය බිඳුවක් වෙනවා. එහෙනම් මේ දෙනාගේ එන්තල්පිය බිඳුවක් කියලා මම සලකනවා. ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාවට අදාළව එන්තල්පි විපර්යාසය ගණනය කරලා ගන්න.
තේරුණාද? එහෙනම් මෙන්න මේක මතක තියාගන්න. කිසියම් සංයෝගයක එන්තැල්පිය පරීක්ෂණාත්මකව හොයාගන්න බැහැ. ඒක හොයාගන්න තියෙන්නේ යම් ප්‍රතික්‍රියාවක් ඇස. මේ කොටස සමහරක් විට පොඩ්ඩක් අඩුවෙන් තේරෙන්නේ නැති. ඒක ලොකුවට හිතන්න එපා. මොකද අපි ඉස්සරහට ගණනය කිරීම කරනකොට ඔයාලට තේරෙයි මොකද මේ කිව්වේ කියලා. නිසා මේක ලොකුවට හිතන්න නැතුව කියන දේ අහගෙන හිටියනම් හරි. එහෙනම් යම් කිසි සංයෝගයක් ගත්තාම එයාගේ එන්තැල්පිය එක්කෙනෙක් අල්ලගෙන එයාගේ එන්තැල්පිය හොයන්න බෑ. අපිට එන්තැල්පිය හොයන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව. තේරුණාද? ඒ නිසා අපි මෙතන නිකන් සිග්මා h ප්‍රතිඵල කියලා ලියන එක සාධාරණ නැහැ. ප්‍රතිඵලවල එන්තැල්පිය කියලා ලියන එක සාධාරණ නැහැ. හරි සිග්මා h ප්‍රතික්‍රියක කියලා ලියන එක සාධාරණ නැහැ. ඒ නිසා අපි සමීකරණය මෙන්න මෙහෙම වෙනස් කරනවා. ඒ කියන්නේ එන්තැල්පිය හොයන්න බෑ. එන්තැල්පි විපර්යාසයක් තමයි හැමතිස්සෙම හොයන්නේ. සමීකරණය ලියනවා මෙහෙම ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය සමානයි සිග්මා ඩෙල්ටා h ප්‍රතිඵල රින් සිග්මා ඩෙල්ටා h ප්‍රතික්‍රිය. හරි එන්තැල්පියම තමයි. හැබැයි අපි ලියන්නේ එන්තැල්පි විපර්යාසයක් විදිහට. මොකද එන්තැල්පිය අපිට හොයාගන්න බෑ. අපිට හොයන්න පුළුවන් ඉන්නේ එන්තැල්පි විපර්යාසයක්. තේරුණාද? හරි එහෙනම් සමීකරණය කොහොමද දෙන්නේ? ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය ඩෙල්ටා h කියලා ඉඳන් සමානයි සිග්මා ඩෙල්ටා h ප්‍රතිඵල අඩු කිරීම සිග්මා ඩෙල්ටා h ප්‍රතික්‍රිය. තේරුණාද? පැහැදිලිද මෙතෙන් එක? ඔයාලට තියෙන ප්‍රශ්න දැන් අහන්න එපා. ප්‍රශ්න අහන්න වෙලාවක් දෙනවා. ඒ වෙලාවට ප්‍රශ්න අහන්න. මෙතෙන් ගන්න තේරුණාද? හරි. අපි ලියමු. ලියලා මේක ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනවා. ඒකට අපි උදාහරණයක් ලියාගත්තා. ඒ සාධුත්‍ය සුරේත් මෙතනදි දෙන්නේ A කියන කෙනා B බවට පත් වෙන්නේ. මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය හොයන ලෝකයේ මේ සමීකරණයෙන් මේ ගණන් හදන්න ඕන කරනවා. डेल्टा h සමානයි සිග්මා डेल्टा h ප්‍රතිඵල ऋण सिग्मा डेल्टा h ප්‍රතික්‍රිය. හරි මොකද මේකෙන් අදහස් කරන්නේ ප්‍රතිඵලවල එන්තැල්පි වල එකතු. සෙකන්ඩ් ප්‍රතික්‍රියකවල එන්තැල්පි ඒක අපි ගණන් හදනකොට මේ සමීකරණය හොඳට ප්‍රැක්ටිස් කරනවා. ඕක ප්‍රශ්නයක්. මම කියවනේ මේක 100ක් තේරෙන්නේ නැති වෙයි මේ කොටස. මේ හරිය පොඩ්ඩක් පැටලෙනවා. මේක මෙහෙමම ලියාගෙන අපි ගණන් හදනවා. එතකොට මේක හොඳට තේරෙනවා. පොඩ්ඩක් තේරුණා නම් ඉතින් මොකද මේ කියන්නේ? මේක 100ක් තේරුම් ගන්න ගියොත් එහෙම එන්තැල්පි පාඩමේදී ඒක ඔක්කොම විතරම මම හදලා පැහැදිලි කරනවා. ඒ හරියට. තේරෙන්න මතක. හරියද? හරි ලියාගත්තද? දැන් අපි ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල සම්මත තත්ත්වවලදී නම් පාවිච්චි කරලා තියෙන්නේ මට ඒ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසයට නිකන් එන්තැල්පි විපර්යාසය කියනවට වඩා සාධාරණයි සම්මත එන්තැල්පි විපර්යාසය කියන එක. එයා මෙන්න තරුවක් දාලා කිසියම් ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල කිසියම් ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල කිසියම් ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල සම්මත තත්ත්වවල පවතී නම් ප්‍රතික්‍රියාවට අදාළ සම්මත එන්තැල්පි විපර්යාසය සෙවිය හැකියි. මෙන්න මේක ලියාගන්න. මේක සම්මත එන්තැල්පි විපර්යාසය. ඔයාලට දැන් මේකේ බරපතලකමක් තේරෙන්නේ නැහැ. දැන් තාම තේරෙන්නේ නැහැ. ඉස්සරහට යනකොට අපි ගණන් හදාදී මම පැහැදිලි කරනවා. මෙන්න මේ සම්මත ලක්ෂණ සමහරක් අවුරුවල හරියට බලලා තියෙනවා. දීලා තියෙන එන්තැල්පි විපර්යාස සම්මත එන්තැල්පි විපර්යාස නම් මේ විදිහට සමීකරණය ලියලා තියෙනවා.
සම්මත ලකුණ දාන්න නැතුව ලියලා තිබ්බොත් ලකුණු ලැබෙන්නේ. සමහරක් අවුරුදු වල සම්මත එන්තල්පි විපර්යාස කියලා කොහෙවත් කියන්නේ නැහැ. එහෙම කියලා නැත්නම් මේක ලියුවොත් ඒත් ලකුණු ලැබෙන්නේ. ඇයි මේ සම්මතනේ? එතකොට සම්මත කියන ලකුණු දාන්න නැතුව ලියන්න. අපි උදාහරණ බලමු ඉස්සරහට. එතකොට තියෙන්නේ. හරි. डेल्टा x සම්මත කියන එක නම් සමානයි සිග්මා ඩෙල්ටා x සම්මත ප්‍රතිඵල ඍණ සිග්මා ඩෙල්ටා x සම්මත ප්‍රතිඵලවල එන්තල්පි වල එකතු වේ සම්මත එන්තල්පි එකතුවෙන් අඩු කරනවා ප්‍රතික්‍රියා වල සම්මත එන්තල්පි එකතු. හරි. අර මෙතන කරගන්න. පැහැදිලිද? දැන් අපි බලමු අපි ගිය සතියේ කතා කරා කිසියම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ඒ හා සම්බන්ධ තාප ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවනේ. අන්නේ තාප ශක්ති විපර්යාසය එන්තල්පි විපර්යාසයක් බවට පත් වුණොත් එන්තල්පියට ලකුණක් එනවා. එන්තල්පි විපර්යාසය ඍණාගයක්ද එන්තල්පි විපර්යාසය ධනාගයක්ද කියලා. දැන් අපි බලමු තාපදායක ප්‍රතික්‍රියාවක් වුණොත් එන්තල්පි විපර්යාසයේ ලකුණ මොකක්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වුණොත් එන්තල්පි විපර්යාසයේ ලකුණ මොකක්ද කියලා. මේ බලන්න මම ලියනවා තාපදායක ප්‍රතික්‍රියාව. ඒ කියන කෙනා B බවට පත් වෙනවා. හොඳට හිතලා කියන්න. ප්‍රතික්‍රියාව තාපදායකයි නම් ඩෙල්ටා H වල ලකුණ ධනාගයක්ද ඍණාගයක්ද? ප්‍රතික්‍රියාව තාපදායකයි නම් එන්තල්පි විපර්යාසයේ සඳහා ලැබෙන්නේ ධනාගයක්ද ඍණාගයක්ද? මෙන්න සමීකරණය. ප්‍රතිඵලවල එන්තල්පියන්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියාවල එන්තල්පියන්ගේ එකතු අඩු කරනවා. එතකොට හිතලා බලන්න මේ දෙන ගත්තාම ප්‍රතික්‍රියාව තාපදායකයි නම් ශක්තිය වැඩි කාගේද? එන්තල්පිය වැඩි වෙන්නේ කාගේද? මේක හරියට උත්තර දී ගන්න බෑ කියන්නේ උසස් පෙළ ළමයට පහවසරේ විශ්වත් ලියන්න ඕන අපහු ගිහින්. මේක ලැබෙන්නේ ධනාංගයන්ද ඍණාංගයන්ද? හරි උත්තර දෙන්න බැරි වැඩක් නැහැ. ඉන්නවා වෙන්නේ. හරි බහුතරයක් දෙනා හරි. අද 194ක් ජොයින් වෙලා ඉන්න පන්තියේ. එකෙන් මේ ඉන්නවා 10ක් විතර. මොන් උත්තර දෙන්න. හරි බලන්න මොකද වෙන්නේ කියලා. ප්‍රතික්‍රියාව තාවදායකයිනේ. ඒ කියන්නේ මෙයාගේ ශක්තිය ජූල් 100යි. يعني සරලව හිතන්න මේ දේවල් මේ විදිහට මම උගන්වන්න දුන්නා ඊයේ සතියේ. තාවදායකයි කියන්නේ මේකෙන් කොටසක් එළියට යනවා. ජූල් 40ක් එළියට යනවා. එහෙනම් මෙයා ගාව ජූල් 60ක් තියෙනවා. දැන් මොකද කරන්නේ? එන්තල්පිය හොයන්න නම් මේකෙන් මෙයා අඩු කරන්න. 60න් 100ක් අඩු කරොත් එහෙම ලැබෙන්නේ මොන උත්තරයක්ද? ඍණ උත්තරය. හරි ඒ සමතක තියාගන්න. ප්‍රතික්‍රියාව තාපදායකයි නම් සෑම විටම එන්තල්පි විපර්යාසයේ ලකුණ ඍණ. පැහැදිලිද? ඊට පස්සේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂණය නම් දැන්වත් කියනවා ඔය වැරදිච්ච මිනිස්සු ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ නා B බවට පත් වෙන ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි ඩෙල්ටා H වල ලකුණ දරනද නේද? හරි. මෙයාගේ ශක්තිය ජූල් 100යි නම් තාපය අවශෝෂණය කරනකොට ජූල් 50ක් අවශෝෂණය කරා. ඒක ප්‍රතිඵලවල ශක්තිය ජූල් 150යි. 150න් තමයි 100ක් අඩු කරන්නේ. එහෙනම් අනිවාර්යෙන් ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි නම් එන්තල්පි විපර්යාසයේ ලකුණ ධන ලකුණක් වෙනවා. පැහැදිලිද? හරි. මේ ඍණ සහ ධන කියන එකෙන් අදහස් කරන්නේ මොකක් විතරයිද? ඍණ කියලා කිව්වොත් ප්‍රතික්‍රියාවක එන්තල්පිය එකෙන් අදහස් කරන්නේ ප්‍රතික්‍රියාව තාපදායකයි කියන. නැතුව ඍණ වටිනාකමක් තියෙනවා කියන එක එහෙම නෙමෙයි. තේරුණාද? ධන කියලා තිබ්බොත් එන්තල්පි විපර්යාසය එකෙන් අදහස් කරන්නේ ධන කියන්නේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි කියන. ඒ කියන්නේ හරියට මෙහෙම. දැන් අපි තමක මේ ටොයිලට් එකට යනවා කියලා වොෂ්රූම් එකට යනවා. ඔය වොෂ්රූම් එකට යනකොට එන්න මෙහෙම ඇඳලා තිබ්බොත්. ඈ? කවුද? මෙයාද ෆීල්. මෙහෙම ඇඳලා තිබ්බ. මේක ෆීමේල් නේ. මේක ලොකම ඇඳලා තිබ්බොත් මේක ෆීමේල්. තේරුණාද? හරි. ඒ කියන්නේ ෆීමේල් මෙහෙමයි කියන එක තමයි. අන්න ඒ වගේ තමයි මේකෙත් කියන්නේ. කිසියම් ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය ඍණ කිව්වොත් මේ ලකුණෙන් අදහස් කරන්නේ මේක තාපදායකයි කියන. මේක ධන කියලා කිව්වොත් මේ ලකුණෙන් අදහස් කරන්නේ මේක තාප අවශෝෂකයි කියන එක. මේක තව තේරලා නැහැ දැන් ඔය තේරුණාට වෙලා හිතාගත්තා මම උදාහරණයක් කියන්න ඒකෙන් බලමු තේරුණාද නැද්ද. හරි ලියන්න රතුමෙන් තව දෙකක් දාලා කිසියම් ප්‍රතික්‍රියාවක් තාපදායක වේ නම්
කිසියම් ප්‍රතික්‍රියාවක් තාපදායක වේ නම් කිසියම් ප්‍රතික්‍රියාවක් තාපදායක වේ නම් එහි එන්තල්පි විපර්යාසය සඳහා ඍණ අගයක් ලැබෙන අතර එහි එන්තල්පි විපර්යාසය සඳහා ඍණ අගයක් ලැබෙන අතර එහි එන්තල්පි විපර්යාසය සඳහා ඍණ අගයක් ලැබෙන අතර ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂක වේ නම් ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂක වේ නම් ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂක වේ නම් එහි එන්තල්පි විපර්යාසය සඳහා ධන ලකුණක් ලැබේ. ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂක වේ නම් එහි එන්තල්පි විපර්යාසය සඳහා ධන ලකුණක් ලැබේ. තේරුණා කියලා නිදාගෙන නැත්තේ නේද? හරි. සාමාන්‍යයක් නැති තේරෙන්නේ සාමාන්‍යයක් නැති තේරෙන්නේ නැත්තේ. මම මේක තියෙන ප්‍රශ්න. ප්‍රතික්‍රියාවක් තියෙනවා. අපි හිතමු ඒ B කියන එකට පත් වෙනවා මේක තාප 10යි. හරි. මගේ එන්තල්පි විපර්යාස අගයන් තුනක් තියෙනවා. පළවෙනි එක ඍණ 100යි මවුලයට කිලෝ ජූල්. හරි. මවුල් නෙමෙයි අපි ඍණ 100යි කිලෝ ජූල් කියලා දෙක. ඍණ 200යි කිලෝ ජූල්. තුන ඍණ 300යි කිලෝ ජූල්. මට කියන්නේ මෙන්න මේ එන්තල්පි අගයන් තුනේ වැඩිම තාපයක් පිට වෙන්නේ. එහෙම නැත්නම් වැඩිම තාපදායක වෙලා තියෙන්නේ 1 2 3 කියන අවස්ථා තුනෙන් කොයි අවස්ථාවද? තාපදායක ස්වභාවය වැඩිම වෙලා විශාල තාපයක් පිට වෙනවා. ඒ වගේ මේ බලපොඩම කියමුවා. වැඩිම තාපයක් පිට වෙන්නේ ඍණ 100ක් කියනවලද ඍණ 200ක් කියනවලද ඍණ 300ක් කියනවලද? මම කිව්වේ මේක ඔයාලා තේරුම් ගත්තා කියලා හිතන් කියලා තේරෙලා නැහැ සමහරක් අය. හරි. මේකෙන් වැඩිම තාපදායක වෙන්නේ මෙන්න මේක. මම ඒකයි පැහැදිලිව කිව්වේ මේ ඍණ කියන එකෙන් වටිනාකමක් දෙනවා කියලා හිතන ගත්තොත් මේක වරදිනවා. දැන් වටිනාකමක් දෙනවා නම් ඍණ වලින් වැඩිම ඉලක්කම ඍණ 100 කියන එකනේ. ඍණ 300 කියන එක නෙමෙයි. ඍණ 300 කියන්නේ පොඩි එකක්. ඍණ 100 කියනකොට විශාලයි. තේරුණාද? මම ඔයාලට පැහැදිලිව කිව්වා මේ ඍණ වලින් වටිනාකමක් නෙමෙයි දෙන්නේ. මේ ඍණ කියන කෙනාගෙන් අදහස් කරන්නේ ප්‍රතික්‍රියාව තාපදායකයි කියන එක විතරයි. එහෙනම් මේ ඍණ කියන එක අමතක කරන්න. ඔක්කොම තාපදායකයි වැඩි වෙන්නේ මෙන්න මේ ඉලක්කම වැඩි වෙනවා. 100යි කිලෝ ජූල් 200යි කිලෝ ජූල් 300යි කිලෝ ජූල්. එහෙනම් කොයි අවස්ථාවේද වැඩි තාපයක් පිට වෙලා තියෙන්නේ මේ අවස්ථාව. පැහැදිලිද? දැන් තේරෙනවද? හරි. මේක ඔන්න ලියන්න. උදාහරණ කියලා ලියලා උදාහරණ ඍණ 100යි කිලෝ ජූල් කමාවක් ඍණ 200යි කිලෝ ජූල් කමාවක් ඍණ 300යි කිලෝ ජූල් ජන තාපදායක ප්‍රතික්‍රියා අතරින් ජන තාපදායක ප්‍රතික්‍රියා අතරින් ජන තාපදායක ප්‍රතික්‍රියා අතරින් වැඩිම තාපදායක ස්වභාවයක් පෙන්වන්නේ කුමන එන්තල්පියේද? වැඩිම තාපදායක ස්වභාවයක් පෙන්වන්නේ කුමන එන්තල්පියේද? කුමන එන්තල්පියේද? හරි. මෙයා කඩලා උත්තරේ හරි.
किसी प्रश्न नहीं हो रहा है पैरेलल देखो है ओके इधर बड़ी बता आप ईटा कर लेते हैं मैंने तुम सी आई क्यों जो अर्ध अब දැන් බලමු ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය ඇසුරෙන් එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය හොයන්න ගණනය කිරීමක් කරද්දී අපිට වැදගත් වෙන කාරණා දෙකක් තියෙනවා. හරි මෙන්න මේ කාරණා දෙක. හරි වැදගත් මේක. එතනම මෙහෙම අපි හිතමු A කියන කෙනා B කියන කෙනා බවට පත්වන ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය ඩෙල්ටා H ලගිය දෙනවා ඍණ CI කිලෝජූල් කියන. හරි ඍණ CI කිලෝජූල් පවුලෙන් කොහෙන්ද දාන්නේ? පවුලෙන් කිලෝජූල් ඍණ CI කියලා. මට කියන්නේ නම් B කියන කෙනා A බවට පත් වෙනකොට එන්තල්පි විපර්යාසය ගැන මොනවා හරි මට කියන්න. මේකේ අගයක් මට ලියන්න පුළුවන්ද? පුළුවන් නම් මොකක්ද අගය? දැන් නම් කොහොමද ගන්න? අගය. කියන්නේ මේක අගයක් කියන්න පුළුවන් නම් කීයද? හරියටම හරියි. මොකද වෙලා තියෙන්නේ මේකේ? ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල බවට පත් වෙනකොට ඍණ 100යි. දැන් මේක මාරු වෙලා තියෙනවා. B කියන කෙනා A කියන කෙනා බවට පත් වෙනවා. එහෙනම් ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මෙන්න මේක. හරිද මට දැන් කියන්න පුළුවන් ධන 100යි මවුලට කිලෝජූල්. හරිද මේක අපිට ගණනය කිරීමවලදී පාවිච්චි කරන්න පුළුවන් එක කාරණා. මෙන්න දෙවෙනි කාරණා. ඒක අපේ A කියන කෙනා B කියන කෙනා බවට පත් වෙනකොට ප්‍රතික්‍රියාව එන්තල්පි විපර්යාසය ඩෙල්ටා H ලගිය ඍණ 100 කිලෝජූල් පවර් එක කියලා කියනවා. හරි නැත්නම් ඍණ 100 කිලෝජූල් කියලා කියනවා. මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා. 3ක් A පත් වෙනවා 3ක් B බවට. කීයද ඩෙල්ටා H ලගිය කියලා? කීයද? 3ක් A 3ක් B බවට පත් වෙනවා. කියලා කියනවා. හරි සරලයි. මේ ප්‍රතික්‍රියාව මෙයා බවට පත් කරේ 3න් ගුණ කරලා එහෙනම් මෙයාත් මොකක්ද කරන්නේ 3න් ගුණ කරලා ඍණ 300යි කිලෝජූල් කියලා. පැහැදිලිද? කියන්නේ අර චෝටි දේවල් ඒවට වැදගත්. ඊළඟ මෙහෙම තරවත් දාලා පහත දැක්වෙන සම්බන්ධතා පහත දැක්වෙන සම්බන්ධතා පහත දැක්වෙන සම්බන්ධතා එන්තල්පි ආශ්‍රිතව සිදු කරන ගණනය කිරීම වලදී වැදගත් වේ. එන්තල්පි ආශ්‍රිතව සිදු කරන ගණනය කිරීම වලදී වැදගත් වේ. හරි. මේක මෙහෙමම ලියාගමු මේ වගේ හැලිය ඕනේ නැහැ. තේරුමක් නැහැ. ලියනම් එක A B බවට පත් වෙන එක ඍණ 100යි නම් B A බවට පත් වෙන එක ධන 100ක් කියලා ගන්න. දෙවෙනි කාරණය A B බවට පත් වෙන එක ඍණ 100 ඒක 3න් ගුණ කරනවා මේක ලගිනවා නම් එහෙනම් මේකත් 3න් ගුණ කරනවා මේක හරියට. ඒක පළවෙනි කාරණය මේක දෙන්න. ඉපා කරමු. හරි. අගන්න මෙතන පැහැදිලි ගැටලුවක් නැහැ. එයාගෙන මාතෘකාව ප්‍රතික්‍රියා හා සම්බන්ධ එන්තල්පි විපර්යාස. ප්‍රතික්‍රියා හා සම්බන්ධ එන්තල්පි විපර්යාස. ප්‍රතික්‍රියා හා සම්බන්ධ එන්තල්පි විපර්යාස. අපි මේක ගැන චූටි කොටසක් කතා කරලා ඉවරලා ආවා. දැන් මේ බලන්න ඉස්කෝලේ උගන්වලා තියෙන අය දැන් දන්නවා මේ මොන කොටසටද මේ යන්න හදන්නේ කියලා. ඔයාලා ඉස්කෝලේ උගන්වන්න නැති සම්මත උත්පාදන එන්තල්පි, සම්මත දහන එන්තල්පි, සම්මත බන්ධන විඝටනය, සම්මත ඌර්ධෝපාතනය, සම්මත අයනීකරණය, සම්මත ඉලෙක්ට්‍රෝන බහුතාවය, දැරිස් එන්තල්පිය ඔය විදිහට සෙට් එකක් කියනවා නේද? තේරුණාද නැද්ද කියලා මම අහන්නේ කියන්නේ.
උගන්වන්න ඇතිනේ. මේ කොටසට තමයි මේ. හරි. ප්‍රතික්‍රියාවක් හා සම්බන්ධ එන්තල්පි විපර්යාස. හිතන්නකෝ මෙහෙම. කාබන් කියන එක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරපුවාම කාබන් ඩයොක්සයිඩ් හදනවා. මට කියන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව කාබන් වල දහන එන්තල්පිය. දහන ප්‍රතික්‍රියාව. මට කියන්න පුළුවන් එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් කියන එක හදන එන්තල්පිය, උත්පාදන එන්තල්පිය කියලා කියනවා. දැන් මේ ප්‍රතික්‍රියාව ගත්තොත් H2 කියන කෙනාගෙන් H පරමාණු දෙකක් හැදෙනවා. මෙතනදී උනේ H කියන කෙනා අතර තිබිච්ච බන්ධනය කැඩුනා. එහෙනම් මේක බන්ධන විඝටන ප්‍රතික්‍රියාවක්. එතකොට මේ හා සම්බන්ධ එන්තල්පි විපර්යාසයේ බන්ධන විඝටන එන්තල්පි කියලා කියනවා. තේරුණාද? මේක කාබන් වලට සාපේක්ෂව දහන ප්‍රතික්‍රියාවක්. එහෙනම් කාබන් වල දහන එන්තල්පි කියනවා. එහෙම නැත්නම් CO2 හා සම්බන්ධව උත්පාදනය කරන එකක්. එහෙනම් CO2 වල උත්පාදන එන්තල්පි කියනවා. මෙන්න මේ විදිහට එන්තල්පි විපර්යාස 14ක් විතර අපිට ඉගෙන ගන්න. තේරුණාද? හරි. දෙයන්න. එහෙම. මේ යටතේදී අධ්‍යයනය කරනු ලබන්නේ 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 කිසියම් ප්‍රතික්‍රියාවක් සිදුවන විට කිසියම් ප්‍රතික්‍රියාවක් සිදුවන විට ඒ හා සම්බන්ධ එන්තල්පි විපර්යාසයන් පිළිබඳව හරිද? හරි. ලියාගන්න මේක යටතේ මම කියවා මේක යටතේ ප්‍රතික්‍රියා වර්ග එහෙම නැත්නම් එන්තල්පි විපර්යාස වර්ග 14ක් විතර අපිට කතා කරනවා. මෙන්න පළවෙනි එක අංකික සම්මත උත්පාදන එන්තල්පි. අපි කතා කරන්නේ මෞලික එන්තල්පි එක. සම්මත උත්පාදන මෞලික එන්තල්පි කියලා කියනවා. අපි මෞලික කියන වචනේ සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. නිකන් හිතන්න මේ කතා කරන්නේ මෞලික එන්තල්පි ගැන. හරි. උත්පාදනය කියන එකට අපි මෙතනදී පාවිච්චි කරන ඉංග්‍රීසි වචනේ තමයි formation. හරි. එතකොට බලන්න මේකට සංකේතය එන්නේ කොහොමද කියලා. සම්මත උත්පාදන එන්තල්පි විපර්යාසය. විපර්යාසයෙන් එන්තල්පි විපර්යාසයක් එනවා ඩෙල්ටා H. සම්මත. එහෙනම් සම්මත කියන ලකුණ තියෙනවා. මොන එන්තල්පියද? formation. උත්පාදනය. ඒ නිසා ලකුණ F. හරිද? එහෙනම් මේකට දාන සංකේතය තමයි ඩෙල්ටා H සම්මත F කියන්නේ. පැහැදිලිද? හරි එහෙනම් ලියා ගන්න අංකික සම්මත උත්පාදන එන්තල්පි විපර්යාසයේ වරහන් ඇතුලේ මේකට දාන සංකේතය ඩෙල්ටා H සම්මත F. තේරුණා නේද? පැහැදිලිද මෙතෙන් කරගන්න? සම්මත උත්පාදන එන්තල්පි විපර්යාස කියලා නම ලියාගෙන ඒක ගත්ත විදිහ. සෝරි ඒක ගැන මේ සංකේතය ගත්ත විදිහ. හරි. දැන් බලමු මේකේ අර්ථ දැක්වීමෙන් කොහොමද? වෙලාවට හෝල් ක්ලාස් නැත්තේ හෝල් ක්ලාස් තිබ්බනම් ඉතින් නැගිටලා තමයි ඉන්න වෙන්නේ. මොකද මේවා දවස් ගානේ අහනවා මම. අද මොන හරි එන්තල්පි විපර්යාස ටිකක් කියන්න ඕන ඊළඟ දවසේ අහනවා මම නැගිටලා. හරි. හැබැයි පන්ති පටන් ගත්ත දවසකට වෙන්නේ මොකද කියලා මතක තියාගන්න. ඉතින් මේ උගන්නපු ඒවා ආපහු අහනව නේද? උඩින් උත්තර දෙන්න නම් මේවා පාඩම් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. හරි. සම්මත උත්පාදන එන්තල්පි. දැන් මට කියන්න සාමාන්‍යයෙන් මම කියලා දෙන විදිහම තේරුම් ගන්න එතකොට හරිය ලේසි. කඩපාඩම් කරන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපි උත්පාදනය කරන්නේ මූලද්‍රව්‍යයක්ද සංයෝගයක්ද? කියන්නකො මට ඉස්සෙල්ලා ඒක. සාමාන්‍යයෙන් අපි උත්පාදනය කරන්නේ මූලද්‍රව්‍යයක්ද සංයෝගයක්ද? සංයෝගයක් නේ. මේ බලන්න. අපි කාබන් ඩයොක්සයිඩ් කියලා උත්පාදනය කරන්න යනවා. දැන් මෙයා උත්පාදනය කරනවා නම් හරිද?
මෙයා උත්පාදනය කරනවා නම් මෙයා උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ මොනවද? මේකේ තියෙන සංඝටක මූලද්‍රව්‍ය වල. කවුද මේකේ තියෙන සංඝටක මූලද්‍රව්‍ය? කාබන් කියන කෙනා සහ ඔක්සිජන් කියන කෙනා. හරිද? දැන් මෙයාගේ සම්මත උත්පාදනයනේ. එතකොට නම් උත්පාදන ප්‍රතික්‍රියාවක් තමයි මම මෙතනදී ලියලා තියෙන්නේ. මෙයා උත්පාදනය වෙන්නේ කාබන් සහ ඔක්සිජන් කියන. මෙයාගේ සංඝටක මූලද්‍රව්‍ය වල. සංඝටක මූලද්‍රව්‍ය වලින් උත්පාදනය වෙනකොට අපි දන්නවා අපිට ඔක්සිජන් කියන එක 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 අවස්ථාවලින් ගන්න. ඔක්සිජන් වල වායුව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්සිජන් ද්‍රවයක් විදිහට ගන්න. මට කියන්න මෙතනදී අපි ගන්නේ ඔක්සිජන් මොන අවස්ථාවද? සාමාන්‍යයෙන් හිතන දේ මම ගන්න. ඉගෙන ගන්න. මොන අවස්ථාවකද ගන්නේ? වායුමය අවස්ථාව. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේක. දැන් ඔක්සිජන් ද්‍රවය ගන්න පුළුවන්. මේකෙදී මොනවා හරි ප්‍රභේදයක් අපි උත්පාදනය කරනවා. මේක සංයෝගයක් වෙන්නත් පුළුවන් නැත්නම් වෙන ප්‍රභේදයක් වෙන්නත් පුළුවන්. මොකද ඔය ප්‍රභේදය කියන්නේ කියන එක මම ඉස්සරහට කියනවා. දැනට නිකන් සංයෝගය කියන එක විතරක් කොරවල දාගන්න. මම මෙන්න මේ සංයෝගය හදන්න යනවා. මේ සංයෝගය හදන්නේ ඒකේ තියෙන සංඝටක මූලද්‍රව්‍ය වල මොන ආකාරයෙන්ද? ස්ථායීව ආකාරවල. ඔක්සිජන් කියන කෙනා සම්මත තත්ත්වයට තියෙදී. එහෙම නැත්නම් අපි මේ පාවිච්චි කරන සෙල්සියස් අංශක 25 සහ වායු පීඩනයකදී ඔක්සිජන් කියන කෙනා ඉන්නේ මොන අවස්ථාවේද? වායුමය අවස්ථාව. ඒ නිසා අපි ගන්න ඒ වෙලාවේ ස්ථායීව අවස්ථාවේ තියෙන ආකාරයෙන් උත්පාදනය වෙනවා කියලා කියනවා. හරිද? කාබන් කියන කෙනා පවතින ස්ථායීව ආකාරය කාබන් ඝනය. හැබැයි දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? කාබන් ඝනයට අදාළව බහුරූපී ආකාර කිහිපයක් තියෙනවා. දියමන්ති, මිනිරන්, ෆුලරින් මේක තියෙනවා. මේ තුන් දෙනා ගත්තාම මේ බහුරූපී අවස්ථා තුනෙන් වඩාත් ස්ථායී. ඒ තමයි දියමන්ති කියන්නේ. තේරුණාද? එහෙනම් මෙන්න මෙහෙම මතක තියාගන්න. දැනට සම්මත උත්පාදන ඉදිරියට කියන්නේ සම්මතනේ එහෙනම් සෙල්සියස් අංශක 25 සහ වායු වල පීඩන එකෙහිදී මොකක්ද අපි උත්පාදනය කරන්නේ? කිසියම් සංයෝගයක මවුලය. මොකද මේක මවුලික එන්තල්පියක් නිසා. පැහැදිලිද? හරි. එහෙනම් කොහොමද අපි කියන්නේ සෙල්සියස් අංශක 25 දී සහ වායු වල පීඩන එකෙහිදී කිසියම් සංයෝගයක මවුලයක් එහි සංඝටක මූලද්‍රව්‍ය වල ස්ථායීම ආකාර වලින් උත්පාදනය වීම හා සම්බන්ධ එන්තල්පි විපර්යාසය. පැහැදිලිද? එහෙනම් හොඳට බලන්න. සම්මත උත්පාදන එන්තල්පි. සම්මත කියන වචනේ කියන නිසා අපි පටන් ගන්න එතනින්. ඒක පැහැදිලි කරගන්න. සෙල්සියස් අංශක 25 දී සහ වායු වල පීඩන එකේ මොන එන්තල්පියද? උත්පාදන එන්තල්පි. එහෙනම් උත්පාදනය කරන කෙනා ගැන ඊළඟට කියන්නේ. හරි. සෙල්සියස් අංශක 25 දී සහ වායු වල පීඩන එකේදී මොකද දැන් උත්පාදනය කරන්නේ? සංයෝගයක් මම මෙතනදී ගත්තා. මෙයාගේ කොච්චර උත්පාදනය කරන්න ඕන? මේක මෞලික එන්තල්පිය කියලා කියවනේ. මෙයාගේ මෞලය උත්පාදනය කරනවා මේකේ තියෙන සංඝටක මූලද්‍රව්‍ය වල ස්ථායීම ආකාරය. පැහැදිලිද? තේරුණාද මෙතන එක? ලොකුවට ඕනේ පොඩි අදහසක් ආවද කියනවා. සෙල්සියස් අංශක 25 දී සහ වායු වල පීඩන එකේදී සංයෝග මෞලය එය සෑදී ඇති සංඝටක මූලද්‍රව්‍ය වල ස්ථායීම ආකාර වලින් උත්පාදනය වීම හා සම්බන්ධ එන්තල්පි. පැහැදිලිද? දැන් මෙහෙමත් දෙනවා සමහරක් වෙලාවට සම්මත උත්පාදනය කරනවා. සෝඩියම් ඝනය කියන කෙනා සෝඩියම් ද්‍රවය බවට පත් වෙනවා. දැන් මෙතනදී කවුද මම උත්පාදනය කරලා තියෙන්නේ? සෝරි මෙතන දියමන්ති නෙමෙයි මෙතන මිලිරන් නේ. කාබන් වල ස්ථායීමාකාරයේ මිලිරන් මම මේ සෙට් එක දෙනවා ඉස්සරහට. හරි. සෝඩියම් ඝනය සෝඩියම් ද්‍රවය බවට පත් වෙනවා. දැන් සෙල්සියස් අංශක 25 දී සහ වායු වල පීඩන එකේදී සම්බන්ධ තත්ත්වවලදී සෝඩියම් වල ස්ථායීමාකාරයේ සෝඩියම් ඝන. දැන් එයා පරිවර්තනය කරලා තියෙන සෝඩියම් ද්‍රවයට. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් සෝඩියම් ද්‍රවය බවට මෙයා සෝඩියම් ද්‍රවය කියන කෙනා උත්පාදනය කරලා තියෙනවා. කාගෙන්ද? එයාගේ සංඝටක මූලද්‍රව්‍ය වල සෝඩියම් ඝනය කියන කෙනා. පැහැදිලිද? එහෙනම් මට කියන්න අපි උත්පාදනය කරන්නේ සංයෝගයක් කියන එකද වඩා සාධාරණ සංයෝගයක් හෝ මූලද්‍රව්‍යයක් කියන එකද වඩා සාධාරණ උත්පාදනය කරන ප්‍රභේදය කියලා කිව්වොත් වඩා සාධාරණ. මේ 1 2 3 සංයෝගයක් කියන එකද හොඳ? සංයෝගයක් හෝ මූලද්‍රව්‍යයක් කියන එකද හොඳ? දෙවෙනි එකද හොඳ? තුන්වෙනි විදිහට කියන උත්පාදනය කරන ප්‍රභේදය කියන එකද හොඳ? කොහොමද හොඳ? ප්‍රභේදය කියලා කියවනම් දේශ. ප්‍රභේදය කියනකොට උකස්සර සංයෝගයක් වෙනවා. මූලද්‍රව්‍යයක් වෙනවා වෙන මොනවා හරි ආයනයක් වෙනවා නම් ඒකත් වෙනවා උකස්. තේරුණාද? එහෙනම් හොඳට මතක තියාගන්න සම්මත උත්පාදන එන්තල්පිය අර්ථ දක්වන විදිහ. හරි කොහොමද කියන්නේ? සෙල්සියස් අංශක 25 දී සහ වායු වල පීඩන එකේදී හරි කිසියම් ප්‍රභේදයක මෞලය. ඒක සංයෝගයක්ද
මූලද්‍රව්‍යයක ප්‍රභේදයක්ද අයනයක්ද වෙන මොකක් හරි එකක්ද අපිට වැඩක් නැහැ. සෙල්සියස් අංශක 25 දී සහ වර්ගවල පිටකයේදී කිසියම් ප්‍රභේදයක මෞලය එය සෑදී ඇති සංඝටක මූලද්‍රව්‍ය වල ස්ථායී ආකාර වලින් උත්පාදනය වීම හා සම්බන්ධ එන්තල්පි විපර්යාසය එයාගේ සම්මත උත්පාදන එන්තල්පි. දැන් තේරෙනවා. දැන් තේරුණානේ සංයෝගය කියන එකට වඩා ප්‍රභේදය කියන එක හොඳයි කියන එක. පැහැදිලිද? තේරුණානේ? හරි. ලියන්න නම් මම එකපාරක් කියන්නේ ඊළඟ තනි දෙයක්. මම හෝල් ක්ලාස් එකේ අද ගරන් තිබ්බ මේ විදිහට හෝල් එකේ උගන්වන්න තිබ්බට මේ විදිහ මම එකක්වත් කියන්නේ නැහැ. තනි ලියන්න තමයි වෙන්නේ. හරි. නිසා මම තව එකපාරක් කියන්න. ඊට පස්සේ තනි ලියන්න. ඒක ඕනනම් මම කියනකොට ලියා ගන්න පුළුවන් තේරුමක් නැහැ. අවංක වෙලා වැඩි කරගන්න එපා ඉස්සෙල්ලා. හරි. මෙන්න මෙහෙමයි සම්මත උත්පාදන එන්තල්පිය අර්ථ දක්වන්නේ. සෙල්සියස් අංශක 25 දී සහ වායුගෝල පීඩනකයේදී කිසියම් ප්‍රභේදයක මෞලයක ප්‍රමාණයක් එය සෑදී ඇති සංඝටක මූලද්‍රව්‍ය වල ස්ථායී ආකාර වලින් උත්පාදනය වීම හා සම්බන්ධ එන්තල්පි විපර්යාසය. ඕකේ තව බර වචන දාලා දෙන්න පුළුවන්. තේරුණාද? ඔය ඇති. ඕකට ලකුණු හම්බෙලා එක්සෑම් එකට ප්‍රශ්නයක්. හරි. ලියන්න බලන්න තනි. හරි. බලන්න කොහොමද දෙන්නේ කියලා බලන්න ඔයා ලියකට හරිද කියලා. සෙල්සියස් අංශක 25 දී සහ වායුගෝල පීඩන එකෙහිදී සමහරක් කෙනෙක්ට ඕන නම් ඔය වචන නොන විදිහට හැලලා ලියන්න නැතුව සම්මත තත්ත්ව යටතේදී කියලා ලියවන ගැත. හැබැයි සමහරක් වෙලාවට මාකින් එකේ සම්මත තත්ත්ව යටතේදී කියන එක ලකුණු දෙන්නේ නැතුව සෙල්සියස් අංශක 25 දී සහ වායුගෝල පීඩන එක කියන එක තියෙනවා කියලා බලන්න. එක්සෑම් එකේදීටත් වඩා ඒ කියන්නේ ලෙවල් එක්සෑම් එකකටත් වඩා ගොඩක් වෙලාවට ඉස්කෝලවල තමයි ප්‍රශ්න තියෙන්නේ. හරිද? ඒ නිසා අපි ඉතින් වැරද්දක් නැහැ නේ අපේ අර විදිහට. सेल्सियस අංශක 25 දී සහ වායුගෝල පීඩන එකෙහිදී කිසියම් ප්‍රභේදයක මෞලයක ප්‍රමාණයක් එහි සංඝටක මූලද්‍රව්‍ය වල ස්ථායීම ආකාර වලින් උත්පාදනය වීම හා සම්බන්ධ එන්තල්පි විපර්යාසය. සම්මත උත්පාදන එන්තල්පිය කියන එකේ අර්ථ දැක්වීම ඕක. ඔකට දාලා ප්‍රතික්‍රියා ලියන්න තියෙනවා. ඔකට දාලා ගණනය කිරීම තියෙනවා. මම හිතන්නේ ඒක අපි ඊළඟ දවස් කතා කරන්න. හොඳයි. අද නැති නේද? හරි එහෙනම් අද නැති ওই කතාව.